ආයුබෝවන් මම අද දවසේ ඔයාලාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදන පිරිවැය කියන පාඩම. නිෂ්පාදන පිරිවැය කියන පාඩම. හොඳයි අපි දැන් පාඩම පටන් ගමු. 1. ඍජු පිරිවැය. ඍජු පිරිවැය නිෂ්පාදන ආයතනයක් විසින් පිටතින් ලබාගත් දෑ වෙනුවෙන් මුදලින් දරන්න වෙන පිරිවැය තමයි ඍජු පිරිවැය. නිෂ්පාදන ආයතනයක් පිටතින් ලබාගත් නිෂ්පාදන සම්පත් වල ආවස්තික පිරිවැය තමයි ඍජු පිරිවැය. නැවත වතාවක් කිව්වොත් මොකද්ද දුවේ පුතේ ඍජු පිරිවැය කියලා කියන්නේ? නිෂ්පාදන ආයතනයක් විසින් පිටතින් ලබාගත්තු නිෂ්පාදන සම්පත් වල ආවස්තික පිරිවැය තමයි ඍජු පිරිවැය. ඍජු පිරිවැයට අපි ඝනකාරීකරණ පිරිවැය කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු ඍජු පිරිවැයට උදාහරණ. නිෂ්පාදන ආයතනය ශ්‍රමිකයින්ට ගෙවපු වැටුප්. නිෂ්පාදන ආයතනය අමුද්‍රව්‍ය මිලදී ගන්න වැය කරපු මුදල් ප්‍රමාණය. නිෂ්පාදන ආයතනය බැංකුවලට ගෙවපු පොලිය. ඒව තමයි ඍජු පිරිවැයට උදාහරණ. නැවත වතාවක් කෙටියෙන් කිව්වොත් ඍජු පිරිවැය ගැන නිෂ්පාදන ආයතනය විසින් පිටතින් ලබාගත් නිෂ්පාදන සම්පත් වල ආවස්තික පිරිවැය තමයි ඍජු පිරිවැය. ඍජු පිරිවැයට අපි ඝනකාරීකරණ පිරිවැය කියලා හඳුන්වනවා. දුවේ පුතේ මොනවද ඍජු පිරිවැයට උදාහරණ මං කිව්ව? 1. ආයතනය ශ්‍රමිකයින්ට ගෙවපු වැටුප්. ආයතනය අමුද්‍රව්‍ය මිලදී ගන්න වැය කරපු මුදල් ප්‍රමාණය. ආයතනය බැංකුවලට ගෙවපු පොලිය. ඊළඟ දෙවෙනි මාතෘකාව ආරෝපිත පිරිවැය. දුවේ පුතේ ආරෝපිත පිරිවැයට අපි වක්‍ර පිරිවැය කියලා හඳුන්වනවා. නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න ඒ නිෂ්පාදන ආයතනය සතු නිෂ්පාදන සම්පත් වල ආවස්තික පිරිවැය තමයි ආරෝපිත පිරිවැය. මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න එම නිෂ්පාදන ආයතනය සතු නිෂ්පාදන සම්පත් වල ආවස්තික පිරිවැය තමයි ආරෝපිත පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය. මොනවද දුවේ පුතේ ආරෝපිත පිරිවැය යටතට අයත් නිදසුන්? 1. ආයතනය සතු ශ්‍රමයේ ආවස්තික පිරිවැය. 2. ආයතනය සතු ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය. ඊළඟට 3. ආර්ථික ෂෙයාරවීම. 4. ප්‍රාමාණික ලාභය. නැවත වතාවක් කිව්වොත් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න ආයතනය සතු නිෂ්පාදන සම්පත් වල ආවස්තික පිරිවැය තමයි ආරෝපිත පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය. මොනවද ආරෝපිත හෙවත් වක්‍ර පිරිවැයට උදාහරණ? ආයතනය සතු ශ්‍රමයේ ආවස්තික පිරිවැය. ආයතනය සතු ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය. ආර්ථික ෂෙයාරවීම. ප්‍රාමාණික ලාභය. 3 වෙනි මාතෘකාව ආර්ථික පිරිවැය. නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව නිෂ්පාදන ආයතනය විසින් දරන ලද ඍජු පිරිවැයයි ආරෝපිත පිරිවැයයි කියන ඒ දෙකේ එකතුව තමයි
ආර්ථික පිරිවැය. නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව නිෂ්පාදන ආයතනය විසින් දරන ලද ඍජු පිරිවැයයි ආරෝපිත පිරිවැයයි කියන ඒ දෙකේ එකතුව තමයි ආර්ථික පිරිවැය. ඒක දුවේ පුතේ අපි සූත්‍රයක් විදියට ගත්තොත් ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන ආරෝපිත පිරිවැය. දැන් මම ඔයාලාට ඍජු පිරිවැය හෙවත් ගණකාධිකරණ පිරිවැය ගැන කිව්වා. ආරෝපිත පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය ගැන කිව්වා. ආර්ථික පිරිවැය ගැන කිව්වා. හතරවෙනි ඒකකය ගිලුණු පිරිවැය. හතරවෙනි ඒකකය මොකද්ද? ගිලුණු පිරිවැය. අතීතයේදී සිදු කරපු නිෂ්පාදන පිරිවැය ආපහු ලබා ගන්න බැරි නම් ඒක අපි හඳුන්වනවා ගිලිච්ච හෙවත් ගිලුණු පිරිවැයක් විදියට. අතීතයේදී සිදු කරපු නිෂ්පාදන පිරිවැය ආපහු ලබා ගන්න බැරි නම් එවැනි පිරිවැයට අපි හඳුන්වනවා ගිලුණු පිරිවැය විදියට. ගිලුණු පිරිවැයට හොඳම උදාහරණය මොකද්ද? ස්ථාවර පිරිවැය. ගිලුණු පිරිවැය තුල විකල්ප ප්‍රයෝජන, ඒ කියන්නේ විකල්ප භාවිත කිසිවක් නැහැ. ඒ නිසා ගිලුණු පිරිවැයේ ආවස්තික පිරිවැය බිඳුවයි. ඒ නිසා ආර්ථික පිරිවැය ඉගෙන ගන්නකොට ගිලුණු පිරිවැය නොසලකා හරිනවා. මොකද්ද පුතේ නැවතත් ගිලුණු පිරිවැය කියන්නේ? අතීතයේදී සිදු කරපු නිෂ්පාදන පිරිවැය ආපහු ලබා ගන්න බැරි නම් අන්න ඒක තමයි ගිලුණු පිරිවැය. ගිලුණු පිරිවැයට හොඳම උදාහරණය මොකද්ද? ස්ථාවර පිරිවැය. ගිලුණු පිරිවැය තුල විකල්ප භාවිත මුකුත් නැහැ. ඒ නිසා ගිලුණු පිරිවැයේ ආවස්තික පිරිවැය බිඳුවයි. ඒ නිසා ආර්ථික පිරිවැය ගණනය කිරීමේදී අපි ගිලුණු පිරිවැය අත්හරිනවා. ඊළඟට දුවේ පුතේ අපි ඉගෙන ගමු කෙටි කාලීන පිරිවැය වර්ග විශ්ලේෂණය. පාඩමේ වැදගත්ම තැන. එක මුළු ස්ථාවර පිරිවැය. total fixed cost. මොකද්ද දුවේ පුතේ? total fixed cost. TFC. total fixed cost. TFC. මොකද්ද මුළු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක්, ඉඩම, ගොඩනැගිල්ල, යන්ත්‍රෝපකරණ වගේ ස්ථාවර වත්කම් මිලදී ගන්න මුදලින් දරන පිරිවැය තමයි මුළු ස්ථාවර පිරිවැය. නැවතත් කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් ඉඩකඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ අන්න ඒ වගේ ස්ථාවර වත්කම් මිලදී ගන්න මුදලින් දරන පිරිවැය තමයි මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැයට අපට දෙන්න පුළුවන් නිදසුන් මොනවද? තුනක් කියන්නම්. 1 දේපල බදු, 2 රක්ෂණ වාරික, 3 බලපත්‍ර ගාස්තු. දේපල බදු, බලපත්‍ර ගාස්තු, රක්ෂණ වාරික. උදාහරණයක් විදියට අපි රක්ෂණ වාරිකයක් ගෙව්වහම, කිසියම් බලපත්‍රයක් රජයෙන් ලබා ගන්න ගාස්තුවක් ගෙව්වහම ඒ මුදල් ප්‍රමාණය ආය අපි අතට ලැබෙන්නේ නැහැ. ඒක යට කරලා ඉවරයි.
ඊළඟට මුළු ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ total fixed cost. එහෙම නැත්නම් TFC වල තියෙන විශේෂ ලක්ෂණය මොනවද? මොනවද මුළු ස්ථාවර පිරිවැයේ තියෙන විශේෂ ලක්ෂණ? කෙටි කාලයේ කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන මට්ටම බිඳුවක් වුණත් ආරම්භක අවස්ථාවේදී අදාළ ආයතනය විශාල ස්ථාවර පිරිවැයක් දරනවා. ඒ නිසා කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී මුළු ස්ථාවර පිරිවැය නොවැළක්විය හැකි පිරිවැයක්. ඒ වගේම කෙටි කාලයේ මුළු ස්ථාවර පිරිවැය ගත්තාම මුළු ස්ථාවර පිරිවැය කියන්නේ ගිලුණු පිරිවැය. මොකද්ද දුවේ පුතේ මුළු ස්ථාවර පිරිවැය කියන්නේ ගිලුණු පිරිවැය. ඒ නිසා කෙටි කාලයේදී නිෂ්පාදන තීරණ ගන්නකොට මුළු ස්ථාවර පිරිවැය ඒකේ වටිනාකම නොසලකා හරිනවා. කෙටියෙන් අපි හඳුනාගමු දාපව් මුළු ස්ථාවර පිරිවැය total fixed cost එහෙම නැත්නම් TFC. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් ඉඩකඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වගේ ස්ථාවර වත්කම් මිලදී ගන්න මුදලින් දරන පිරිවැය තමයි මුළු ස්ථාවර පිරිවැය. උදාහරණ මොනවද? දේපල බදු, බලපත්‍ර ගාස්තු, රක්ෂණ වාරික. ඊළඟට මුළු ස්ථාවර පිරිවැයේ විශේෂ ලක්ෂණ දෙකක් මං කිව්වා. එකක් කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිමැවුම බිඳුවක් වුණාට අදාළ නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් ආයතනය මහා පරිමාණ මූල්‍ය පිරිවැයක් ස්ථාවර පිරිවැය වෙනුවෙන් මුදල් පිරිවැයක් දරලා තියෙනවා. දෙක ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ගිලුණු පිරිවැය. ඒ නිසා කෙටි කාලයේදී නිෂ්පාදන තීරණ ගන්නකොට මුළු ස්ථාවර පිරිවැය නොසලකා හරිනවා. ඊළඟ මාතෘකාව තමයි දුවේ පුතේ මුළු ස්ථාවර පිරිවැය වක්‍රය. මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය වක්‍රය. මේ බෝඩ් එකේ මම දක්වලා තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය වක්‍රය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව තමයි මේ Q කියන්නේ. THC කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. එතකොට දුවේ පුතේ මුළු ස්ථාවර පිරිවැය වක්‍රය කියලා කියන්නේ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව Q සහ ඒ වෙනුවෙන් දරපු මුළු ස්ථාවර පිරිවැය අතර ඇති සම්බන්ධතාවය පෙන්눔 කරන ප්‍රස්ථාරය තමයි මුළු ස්ථාවර පිරිවැය වක්‍රය. සරලව කිව්වොත් කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක Q සහ TFC මේ බෝඩ් එකේ තියෙන්නේ මම එළුම් මේ ප්‍රස්ථාරයේ Q සහ TFC අතර ඇති අන්තර් සම්බන්ධය. මොකද්ද? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු මුළු ස්ථාවර පිරිවැය. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් Q සහ TFC අතර සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි මුළු ස්ථාවර පිරිවැය වක්‍රය. අපි දැන් පොඩ්ඩක් බලමු මේ ප්‍රස්ථාරය දිහා. right. මේ ප්‍රස්ථාරය දිහා බලුවහම මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණ දෙකක් ඔයාලට පේනවා. මොනවද? එකක් තමයි මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ සිරස් අන්තඛණ්ඩය දුවේ පුතේ මූල ලක්ෂයෙන් පටන් ගන්නෑ. බිඳුවෙන් පටන් ගන්නෑ.
මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ අන්තක්ඛණ්ඩය මූල ලක්ෂයට තරමක් ඉහළින් පටන් ගන්න තියෙන්නේ. මම මෙතන රුපියල් ලක්ෂ 60යි කියලා දක්වලා තියෙනවා මුළු ස්ථාවර පිරිවැය. තේරුණාද? එතකොට ගුරුතුමා පැහැදිලි කරපු මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ මුල්ම විශේෂ ලක්ෂණය මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ සිරස් අන්තක්ඛණ්ඩය මූල ලක්ෂයට තරමක් ඉහළින් ආරම්භ වෙලා තියෙනවා. ඇයි? කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිමෙවුම බිඳුවක් වුණත් ආයතනය රුපියල් ලක්ෂ 60ක ස්ථාවර පිරිවැයක් දරලා තියෙනවා. ඒ නිසා තමයි මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ සිරස් අන්තක්ඛණ්ඩය මූල ලක්ෂයට තරමක් ඉහළින් ආරම්භ වෙන්නේ. කාට හරි මේ ගැන අපැහැදිලි වුණා නම් නැවත එක්වරක් මම කියලා දෙනවා. දුවේ පුතේ, මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණයක් තමයි මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ සිරස් අන්තක්ඛණ්ඩය මූල ලක්ෂයට තරමක් ඉහළින් ආරම්භ වීම. ඇයි? කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිමෙවුම බිඳුවක් වුණත් ආයතනය රුපියල් ලක්ෂ 60ක ස්ථාවර පිරිවැයක් දරා තිබීම. දෙවෙනි විශේෂ ලක්ෂණය තමයි TFC වක්‍රයේ ප්‍රමාණාක්ෂයට, ඒ කියන්නේ Q අක්ෂයට, නිමෙවුම් අක්ෂයට සමාන්තර වූ තිරස් සරල රේඛාවක්. ඇයි දුවේ පුතේ TFC වර්ගයේ රේඛාව ප්‍රමාණාක්ෂයට සමාන්තර තිරස් සරල රේඛාවක් වෙන්නේ? මොකක්ද ඒකට හේතුව? හේතුව තමයි මෙන්න මේක. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයේ නිමෙවුම බිඳුවක් වුණත් නිමෙවුම කොච්චර වැඩි කළත් ආරම්භක අවස්ථාවේදී දරපු ස්ථාවර පිරිවැය වෙනස් නොවීම. එපමණයි දුවේ පුතේ. ඊළඟට අපි කතා කරනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය. ඊළඟට දුවේ පුතේ අපි කතා කරනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය. හොඳයි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය කොහොමද හැදෙන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක මුළු ස්ථාවර පිරිවැය, කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. නැවත වරක්. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය. Average Fixed Cost AFC කියලා මම මෙතන සඳහන් කළේ ඒක තමයි. දුවේ පුතේ, සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ මොකද්ද? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක මුළු ස්ථාවර පිරිවැයට අයත් අගය බෙදනවා අදාළ නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් TFC Total Fixed Cost මුළු ස්ථාවර පිරිවැය බෙදනවා quantity හෙවත් Q වලින්. එතකොට දුවේ පුතේ TFC Q වලින් බෙදුවාම ලැබෙන උත්තරේ තමයි AFC. එතකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය කොහොමද අපි නිර්වචනය කරන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරපු මුළු ස්ථාවර පිරිවැය බෙදනම අදාළ නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙන උත්තරේ තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය. Average Fixed Cost AFC. ඊළඟ මාතෘකාව තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. දුවේ පුතේ, මොකද්ද සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය? Average Fixed Cost Curve
AFC වක්‍රය. right. මෙන්න තියෙනවා AFC වක්‍රය. අපි ඉස්සෙල්ලා කටවාරින් ඉගෙන ගමු. සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය ස්ථාවර පිරිවැය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය ස්ථාවර පිරිවැය අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් AFC වක්‍රය. මෙන්න තියෙනවා දුවේ පුතේ AFC වක්‍රය. බලන්නකො මේකේ ස්වරූපය. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් Q සහ AFC මේ උඩිනුත් ගහලා තිනවා Q සහ AFC අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. අපි කෙටියෙන් නිර්වචනයක් කරමු. සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. Average fixed cost curve. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව Q quantity සහ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය ස්ථාවර පිරිවැය අතර ඇති සම්බන්ධතාවය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. මේ තියෙන්නේ Q තිරස් අක්ෂයේ Q තියෙනවා, සිරස් අක්ෂයේ AFC තියෙනවා. එතකොට දුවේ පුතේ මේ ප්‍රස්ථාරය පැහැදිලි කරන විදියට Q සහ AFC අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. Average fixed cost curve. ඊළඟට මෙන්න මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රයේ බැලුමටම විශේෂ ලක්ෂණය අපට තේරෙනවා. මොකක්ද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රයේ රේඛාව ත්‍රිජුකෝණාශ්‍රාකාර බහුවලයක හැඩයකට සමානයි. මොකද්ද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රයේ රේඛාව ත්‍රිජුකෝණාශ්‍රාකාර බහුවලයක හැඩයකට සමානයි. ඇයි ඒ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිමැවුම ක්‍රමයෙන් Q1 Q2 Q3 යනාදී විදියට කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය තමන්ගේ නිමැවුම වැඩි කරගෙන යනකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැයට අගය ශූන්‍ය නොවන විදියට ක්‍රමයෙන් අඩු වීගෙන යනවා. ඒ නිසා තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය වමේ සිට දකුණට ක්‍රමයෙන් පහළට බෑවුම් වෙන්නේ. right. එපමණයි. ඊළඟ අපේ මාතෘකාව මුළු විචල්්‍ය පිරිවැය. මොකද්ද දුවේ අපේ මාතෘකාව දුවේ පුතේ? මුළු විචල්්‍ය පිරිවැය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා total variable cost. සරල භාෂාවෙන් කිව්වොත් ඔයාලා හඳුන්වන්නේ TVC. සරල ඔයාලගේ භාෂාවෙන් හඳුන්වන්නේ මොකද්ද? TVC. මොකද්ද දුවේ පුතේ මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන වගේ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන වගේ විචල්්‍ය වත්කම් කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන වගේ විචල්්‍ය වත්කම් මිලදී ගන්න මුදලින් දරන පිරිවැය තමයි මුළු විචල්්‍ය පිරිවැය. නැවත වතාවක් කිව්වොත් කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින්
අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන වගේ විචල්්‍ය වත්කම් මිලදී ගන්න මුදලින් දරන පිරිවැය තමයි මුළු විචල්්‍ය පිරිවැය. Total Variable Cost. මොකද්ද දුවේ පුතේ? TVC. ඊළඟට මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණ සමාවෙන්න මුළු විචල්්‍ය පිරිවැය කියන මාතෘකාව ගත්තොත් ඒකේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මුළු විචල්්‍ය පිරිවැයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයේ නිමෙවුම බිඳුවක් වුණොත් මුළු විචල්්‍ය පිරිවැය බිඳුවයි. ඒ කියන්නේ අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන වලට ගෙවන්න ඕනේ නැහැ නිෂ්පාදන ආයතනය නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ නැත්නම්. දෙවෙනි ලක්ෂණය තමයි මුළු විචල්්‍ය කෙටි කාලයේදී මුළු විචල්්‍ය පිරිවැය මුලදී අඩු වුණත් පස්සේ මුළු විචල්්‍ය පිරිවැය වේගයෙන් වැඩි වෙනවා. ඒකට හේතුව මොකද්ද? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික ඵලදා නීතියට මුහුණ දීම. නැවත ඔයාලගේ අධ්‍යයන පහසුවට මුළු විචල්්‍ය පිරිවැය කෙටියෙන් විග්‍රහ කරන්න. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන වගේ විචල්්‍ය වත්කම් වෙනුවෙන් මුදලින් දරපු පිරිවැය තමයි මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ මුළු විචල්්‍ය පිරිවැයේ විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. මුළු විචල්්‍ය පිරිවැයේ විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද ඒ? කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිමෙවුම බිඳුවක් වුණොත්, එහෙම නැත්නම් කුමන අවස්ථාවක හෝ කෙටි කාලයේදී නිමෙවුම බිඳුවක් වුණොත් මුළු විචල්්‍ය පිරිවැය බිඳුවයි. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයේ මුළු නිමෙවුම බිඳුවක් වුණොත් මුළු විචල්්‍ය පිරිවැය බිඳුවයි. ඒ වගේම මුළු විචල්්‍ය පිරිවැයට අයත් අගය මුලදී අඩු වුණත් පස්සේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. ඇයි ඒ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික ඵලදා නීතියට මුහුණ දීම නිසා. දුවේ පුතේ, ඊළඟ මාතෘකාව මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. Total Variable Cost Curve, TVC වක්‍රය. අපි බලමු ඒක. මෙන්න තියෙනවා දුවේ පුතේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. පොඩි හැඳින්වීමක් කරමු අපි. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමෙවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු මුළු විචල්්‍ය පිරිවැයයි අතර තියෙන සම්බන්ධය අඩංගු ප්‍රස්ථාරය තමයි මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය, TVC වක්‍රය. Total Variable Cost Curve. ආදරණීය දුවේ පුතේ, මොකද්ද දුවේ පුතේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයයි කියන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමෙවුම් ඒකක සංඛ්‍යාව. ඒ කියන්නේ මේ ප්‍රස්ථාර Q quantity සහ ඒ වෙනුවෙන් දරපු මුළු විචල්්‍ය පිරිවැය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමෙවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු මුළු විචල්්‍ය පිරිවැය අතර තියෙන සම්බන්ධය අඩංගු ප්‍රස්ථාරය තමයි මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. ඔයාලා භාෂාවෙන් කිව්වොත් TVC වක්‍රය. අපි බලමු TVC වක්‍රය කොහොමද ඇඳලා තියෙන්නේ කියලා. Q සහ TVC අතර තියෙන සම්බන්ධය
මොකද්ද දුවේ පුතේ? Q සහ TVC අතර තියෙන මේ සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි TVC වක්‍රය හෙවත් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. දුවේ පුතේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය දිහා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්නකෝ. මෙතන Q තියෙනවා, මෙතන TVC තියෙනවා. මේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ දුවේ පුතේ විශේෂ ලක්ෂණ දෙකක් ඔයාලට පේනවා. මොකක්ද ඒ? එක, මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ සිරස් අන්තක්ඛණ්ඩය මේ බලන්න මූල ලක්ෂයෙන් ආරම්භ වීම. ඇයි එහෙම වෙන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයේ නිමෙවුම බිඳුවක් වුණොත් මුළු විචල්්‍ය පිරිවැයත් බිඳුවයි. ඒ නිසා තමයි මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ සිරස් අන්තක්ඛණ්ඩය මූල ලක්ෂයෙන් ආරම්භ වෙන්නේ. දුවේ පුතේ දෙවෙනි විශේෂ ලක්ෂණය තමයි මේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ කෙටි කාලයේ මුල් අවස්ථාවේදී මුළු විචල්්‍ය පිරිවැය අඩුවන වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ටිකක් ස්ලෝ. නමුත් මේ Q1 කියන ලක්ෂ්‍ය පැනපු ගමන් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ රේඛාව ජෙට් එකක් වගේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික ඵලදායිතා නීතියට මුහුණ දීම. ආදරණීය දුවේ පුතේ ඔයාලගේ අධ්‍යයන පහසුව වෙනුවෙන් නැවත වතාවක් කෙටියෙන් මම පැහැදිලි කළොත් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයයි කියන්නේ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු මුළු විචල්්‍ය පිරිවැය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන ප්‍රකාශය තමයි ප්‍රස්ථාරය තමයි මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. මේ තියෙන්නේ Q සහ TVC අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. TVC වක්‍රය. මේ TVC වක්‍රයේ විශේෂ ලක්ෂණ දෙකක් ඔයාලා දැක්කා. එක, TVC වක්‍රය එහෙම නැත්නම් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ සිරස් අන්තක්ඛණ්ඩය මූල ලක්ෂයෙන් පටන් ගන්න තිබීම. ඇයි ඒ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයේ නිමෙවුම බිඳුවක් වුණොත් මුළු විචල්්‍ය පිරිවැය බිඳුවයි. දෙවෙනි ලක්ෂණය තමයි මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ රේඛාව මුලදී අඩුවන වේගයෙන් වැඩි වුණත් Q1 කියන අංශ පැනපු ගමන් ජෙට් එකක් වගේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා. ඇයි ඒ? ඒකට හේතුව තමයි කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික ඵලදා නීතියට මුහුණ දීම. ආදරණීය දුවේ පුතේ ඊළඟ මාතෘකාව සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මොකද්ද දුවේ පුතේ ඊළඟ මාතෘකාව? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මෙහෙම ඇන්දොත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය TVC බෙදනවා Q වලින්. එතකොට තමයි ලැබෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. දුවේ පුතේ මොකද්ද දුවේ පුතේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරපු මුළු විචල්්‍ය පිරිවැය, ඒ කියන්නේ total variable cost බෙදනවා නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරන ලද මුළු විචල්්‍ය පිරිවැය බෙදනවා මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙන උත්තරේ තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනවා average variable cost. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් AVC, average variable cost. ඒ කියන්නේ AVC. තේරුණාද? right.
නැවත වතාවක් අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය විචල්්‍ය පිරිවෙන් නිර්වචනය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරන ලද මුළු විචල්්‍ය පිරිවය බෙදනවා අදාළ නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙන උත්තරේ තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවය. කොහොමද සාමාන්‍ය විචල්්‍ය පිරිවය ලැබෙන්නේ? මේ බලන්න ගුරුතුමා ඇඳලා තියෙනවා TVC කෙවුලින් බෙදනවා. එතකොට ලැබෙනවා AVC average variable cost. එපමණයි. ඊළඟ මාතෘකාව සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රය. මොකද්ද දුවේ පුතේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රය. නිර්වචනයක් බලමු. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය විචල්්‍ය පිරිවය අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරන ලද සාමාන්‍ය විචල්්‍ය පිරිවය අතර ඇති සම්බන්ධතාවය පෙන්눔 කරන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රය. average variable cost curve. මෙන්න තියෙනවා දුවේ පුතේ ගුරුතුමා ඇඳ වෙනම ඔයාලගේ පාසුවට සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රය. මේ බලන්න Q කියන්නේ නිමැවුම් මේකක ප්‍රමාණය ABC. Q සහ ABC අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රය. මොකද්ද දුවේ පුතේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය විචල්්‍ය පිරිවය. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් Q සහ ABC. මොකද්ද? Q සහ ABC අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රය. සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රයේ බැලුම ගමන් අපිට පේන විශේෂ ලක්ෂණය. මොකද්ද දුවේ පුතේ? ඒ සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රයේ රේඛාව ඉංග්‍රීසි U අකුරක හැඩය අරන් තියෙනවා. මේ බලන්න. සාමාන්‍ය විචල්්‍ය පිරිවය වක්‍රයේ රේඛාව ඉංග්‍රීසි U අකුරක හැඩය අරන්. ඒකට හේතුව මොකද්ද? ඒක තමයි කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික ඵලදාන නීතියට මුහුණ දීම. එපමණයි. ඊළඟට අපි කතා කරන මාතෘකාව මුළු පිරිවය. මොකද්ද දුවේ පුතේ අපි කතා කරන මාතෘකාව? මුළු පිරිවය. total cost. මොකද්ද පුතේ? total cost. හොඳයි අපි බලමු. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් දරන ලද මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි යන දෙකේ එකතුව තුලින් බිහිවෙච්ච පිරිවැය තත්ත්වය තමයි මුළු පිරිවැය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් දරන ලද මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි යන දෙකේ එකතුව මගින් නිර්මාණය වෙච්ච පිරිවැය තමයි මුළු පිරිවැය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරන ලද මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය යන දෙකේ එකතුව මගින් නිර්මාණය වෙච්ච පිරිවැය තමයි මුළු පිරිවැය. දුවේ පුතේ ඒකට අපි total cost එවත් TC කියලා හඳුන්වනවා. මේ බලන්න ගුරුතුමා පැත්තකින් යන්න චූටියට TC total cost කොහොමද හැදිලා තියෙන්නේ? THC
ඒ කියන්නේ total fixed cost. ධන total variable cost. ඒ කියන්නේ TVC. එතකොට ආදරණීය දුවේ පුතේ මුළු පිරිවැය හැදිලා තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි යන දෙකේ එකතුවෙන්. හොඳයි මං හිතනවා ඔයාලා ඒක තේරුම් ගත්තා කියලා. මොකද්ද දුවේ පුතේ මුළු පිරිවැය කියන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් දරපු මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි අතර එකතුවෙන් බිහි වෙච්ච පිරිවැය තත්ත්වය තමයි මුළු පිරිවැය total cost. ඊළඟ මාතෘකාව මුළු පිරිවැය වක්‍රය. ඊළඟ මාතෘකාව මුළු පිරිවැය වක්‍රය. මේකේ ගුරුතුමා ඔයාලා ඉස්සරහට දැන් බෝඩ් එකේ ඇලෙව්වා. පොඩ්ඩක් අපි කතා කරලා බලමුකෝ. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපද වූ මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපද වූ මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු මුළු ස්ථාවර පිරිවැයයි අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි මුළු පිරිවැය වක්‍රය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු මුළු පිරිවැයයි අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි මුළු පිරිවැය වක්‍රය. මේ තියෙන්නේ ඇඳලා ගුරුතුමා Q සහ TC. මොකද්ද දුවේ පුතේ? Q සහ TC. මේ උඩිනුත් ගාලා තිනවා ගුරුතුමා. Q සහ TC අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි මුළු පිරිවැය වක්‍රය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු මුළු පිරිවැයයි අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි මුළු පිරිවැය වක්‍රය. බලමු අපි මුළු පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණය දිහා. මොනවද මේ මුළු පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණ වලට පේන? දෙකක් තියෙනවා මේකේ විශේෂ ලක්ෂණ. එකක් තමයි මුළු පිරිවැය වක්‍රයේ රේඛාව මූල ලක්ෂයට තරමක් ඉහළින් ආරම්භ වීම. මුළු පිරිවැය වක්‍රයේ රේඛාව මූල ලක්ෂයට තරමක් ඉහළින් ආරම්භ වීම. ඒකට හේතුව තමයි කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිමැවුම බිඳුවක් වුණාම කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිමැවුම බිඳුවක් වුණාම මුළු විචල්්‍ය පිරිවැය ඒ කියන්නේ TVC බිඳුවක් වුණාට ආයතනය මුළු ස්ථාවර පිරිවැයක් දරලා තිනවා. මම පැහැදිලි කරේ රුපියල් ලක්ෂ 60යි. කෙටි කාලයේ ආරම්භක අවස්ථාවේදී නිමැවුම බිඳුවක් වුණාම මුළු විචල්්‍ය පිරිවැය මේ බලන්න TVC බිඳුවක් වුණත් මුළු ස්ථාවර පිරිවැයක් දරලා තියෙනවා. ඒ නිසා තමයි මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ සිරස් අන්තක්ඛණ්ඩය මූල ලක්ෂ්‍ය තරමක් ඉහළින් ආරම්භ වෙන්නේ. ඊළඟට දුවේ පුතේ බලන්න මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ රේඛාව මුලදී අඩුවන වේගයෙන් වැඩි වෙලා Q1 දක්වා අඩුවන වේගයෙන් වැඩි වෙලා පස්සේ මේක වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා. ඇයි මුළු පිරිවැය වක්‍රයේ රේඛාව මුලදී අඩුවන වේගයෙන් වැඩි වෙලා පස්සේ ජෙට් එකක් වගේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා? ඇයි? ඒකට හේතුව තමයි දුවේ පුතේ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික පළදා නීතියට මුහුණ දීම. ඊළඟ මාතෘකාව සාමාන්‍ය මුළු පිරිවැය. මොකද්ද දුවේ පුතේ? සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය. ඒ කියන්නේ දුවේ පුතේ average total cost. මොකද්ද පුතේ ඒ කියන්නේ? average total cost. average total cost.
ඒක ලැබෙන්නේ TCQ වලින් බෙදලා. ඒක ලැබෙන්නේ කොහොමද දුවේ පුතේ? TCQ වලින් බෙදලා. අපි බලමු පොඩ්ඩක් ඒ ගැන. සාමාන්‍ය මුළු පිරිවැය කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරන ලද මුළු පිරිවැය total cost බෙදනවා අදාළ නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරන ලද මුළු පිරිවැය ඒ කියන්නේ total cost මේ තියෙන්නේ TC. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් දරන ලද මුළු පිරිවැය බෙදනවා නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙන උත්තරේ තමයි සාමාන්‍ය මුළු පිරිවැය. ඒකට කියනවා අපි average total cost ATC. ඔයාලා ඒක හඳුන්වන්නේ කෙටියෙන් අධ්‍යයන පහසුවට ATC කියලා. එපමණයි. නැවත වතාවක් කිව්වොත් සාමාන්‍ය මුළු පිරිවැය හෙවත් ATC කියලා කියන්නේ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපද වූ නිෂ්පාදන ආයතනයක් දරපු මුළු පිරිවැය බෙදනව නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙන උත්තරේ තමයි සාමාන්‍ය මුළු පිරිවැය. එපමණයි. ඊළඟට අපි බලමු සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. මේ තියෙන්නේ ගුරුතුමා ඇඳලා සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. ආයතනයක් නිපද වූ මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව සහ ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය මුළු පිරිවැය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය මුළු පිරිවැයයි අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. මේ බලන්න Q සහ ATC. මොකද්ද දුවේ පුතේ? Q සහ ATC. Q සහ ATC අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් මේක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු සාමාන්‍ය මුළු පිරිවැයයි. ඒ කියන්නේ Q සහ ATC අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි මොකද්ද? සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. ATC වක්‍රය. මේ ATC වක්‍රයේ දුවේ පුතේ ඔයාලට පේනවා විශේෂ ලක්ෂණයක්. මොකද්ද? ඒක තමයි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ රේඛාව ඉංග්‍රීසි U අකුරක හැඩයකට සමානයි. මොකද්ද? ඉංග්‍රීසි U අකුරක හැඩයකට සමානයි. ඒකට හේතුව මොකද්ද? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික ඵලදාන නීතියට මුහුණ දීම. දුවේ පුතේ අපි දැන් පාඩමේ අවසානය කරා ක්‍රමෙන් ළඟා වෙනවා. ඊළඟ මාතෘකාව තමයි අපිට මුණ ගැහෙන ආන්තික පිරිවැය. මොකද්ද දුවේ පුතේ? ආන්තික පිරිවැය. ඒකට අපි හඳුන්වනවා marginal cost කියලා. මොකද්ද දුවේ පුතේ අපි ඒකට හඳුන්වන්නේ marginal cost. marginal cost. marginal cost කියලා අපි හඳුන්වනවා එම සංකල්පයට. මෙහිමයි. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිමැවුම එක් අතිරේක ඒකකයකින් වැඩි කරනකොට ඩෙල්ටා Q එක් ඒකකයකින් වැඩි කරනකොට මුළු පිරිවැයට TC වලට අලුතින් එක්කම් වෙච්ච අතිරේක පිරිවැය තමයි ආන්තික පිරිවැය. ගුරුතුමා ඇඳ පැත්තකින් marginal cost ඒ කියන්නේ ආන්තික පිරිවැය MC. ඒක හැදෙන්නේ කොහොමද? ඩෙල්ටා TC ඉර උඩ ඉරට ඩෙල්ටා Q. කොහොමද ඒක නිර්වචනය කරන්නේ? කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක්
තමන්ගේ නිමැවුම් ඒකක සංඛ්‍යාව එක් අතිරේක ඒකකයකින් වැඩි කරනකොට මුළු පිරිවැයට අලුතින් එකතු වුණු අතිරේක පිරිවැය තමයි ආන්තික පිරිවැය. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිමැවුම එක් අතිරේක ඒකකයකින් වැඩි කරනකොට මුළු පිරිවැයට අලුතින් එකතු වුණු අතිරේක පිරිවැය තමයි ආන්තික පිරිවැය. මාර්ජිනල් කොස්ට් MC. ඊළඟ මාතෘකාව ආන්තික පිරිවැය වක්‍රය. ගුරුතුමා නිර්මාණය කරා ඔයාලා වෙනුවෙන් මේ chart එකක් වෙනමම මේ white board එකේ අපි බලමු ආන්තික පිරිවැය වක්‍රය නිර්වචනයක් බලමු. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාව Q සහ ඒ වෙනුවෙන් දරපු ආන්තික පිරිවැය අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි ආන්තික පිරිවැය වක්‍රය. ආදරණීය දුවේ පුතේ, කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු ආන්තික පිරිවැයයි අතර තියෙන සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි ආන්තික පිරිවැය වක්‍රය. මේ තියෙන්නේ Q සහ MC. Q සහ MC අතර ඇති සම්බන්ධය මොකද්ද පුතේ? Q සහ MC අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි ආන්තික පිරිවැය වක්‍රය. මෙන්න තියෙනවා. මේක ටිකක් බිලි කොක්කක හැඩේ වුණාට අපි මේකට කියන්නේ U අකුර කියලා. ආන්තික පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණය ඒක. මොකද්ද? ආන්තික පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණය තමයි MC වක්‍රය. ඒ කියන්නේ ආන්තික පිරිවැය වක්‍රයේ U වක්‍රය ඇඩේ ගැනීම. ඒකට හේතුව කෙටි කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන ආන්තික පළදා නීතියට මුහුණ දීම. දුවේ පුතේ, ඊළඟට පාඩමේ අවසාන ඒකකයේ වෙත අපි ළඟා වෙනවා. ඒ තමයි දිගු කාලීන පිරිවැය වර්ග විශ්ලේෂණය. අපට දුවේ පුතේ දිගු කාලීන පිරිවැය වර්ග විශ්ලේෂණයේදී එකම එක පිරිවැය කතා කරන්නේ ඒ තමයි මෙන්න මේ සංකල්පය. loan run average total cost. දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය. දිගු කාලීන පිරිවැය වර්ග විශ්ලේෂණයේදී එක පිරිවැය වර්ගයයි අපි කතා කරන්නේ ඒ තමයි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය. කොහොමද දුවේ පුතේ මේක හැදෙන්නේ? මෙහෙමයි. ආයතනයේ දිගු කාලීන මුළු පිරිවැය බෙදනවා නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක දිගු කාලීන මුළු පිරිවැය බෙදනවා නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. එතකොට ලැබෙන උත්තරය තමයි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය. නැවත වතාවක් කිව්වොත් දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් විසින් දරපු මුළු පිරිවැය බෙදනවා නිමැවුම් ඒකක සංඛ්‍යාවෙන්. LRTC බෙදනවා Q වලින්. එතකොට ලැබෙන උත්තරේ තමයි දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය. ආදරණීය දුවේ පුතේ, පාඩමේ අවසාන මාතෘකාව පිරිවැය වර්ග විශ්ලේෂණයෙන් මම කතා කරන අවසාන ඒකකයයි මේ. ඒ තමයි දිගු කාලීන පිරිවැය වක්‍රය. දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැයයි Q සහ LRATC. ආදරණීය දුවේ පුතේ, දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැයයි අතර ඇති සම්බන්ධය
පෙන්වන ප්‍රස්ථාරය තමයි දිගුකාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. Q සහ LRATC අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරය තමයි දිගුකාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. Loan run average total cost මේ දිගුකාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය මේ තියෙන ගුරුතුමා ඇඳලා Q සහ LRATC අතර ඇති සම්බන්ධය අඩංගු ප්‍රස්ථාරය තමයි දිගුකාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. මේ දිගුකාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද දුවේ පුතේ? පොඩ්ඩක් බලන්නකෝ ඔයගොල්ලෝ. මේක U අකුර හැඩේ නෙවෙයි නේද අරන් තියෙන්නේ. පාත්‍රයක් වගේ නේද? අන්න. දිගුකාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ විශේෂ ලක්ෂණය තමයි වහන්තරාවක හැඩය ගැනීම. මොකද්ද දුවේ පුතේ? වහන්තරාවක හෙවත් පාත්‍රයක හැඩය ගැනීම. ඇයි එහෙම වුනේ? ඒකට හේතුව තමයි දිගු කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන පරිමාණානුකූල ඵල නීතියට මුහුණ දීම. ආදරණීය දුවේ පුතේ, දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය කියන්නේ දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැයයි. Q සහ මේ අදලා තියෙන ගුරුතුමා Q සහ LRATC ඒ කියන්නේ නිමැවුම් ඒකක සංඛ්‍යාවයි දිගු කාලයේදී ඒ වෙනුවෙන් දරපු දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැයයි. දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිපදවපු මුළු නිමැවුම් ඒකක සංඛ්‍යාවයි ඒ වෙනුවෙන් දරපු දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය අතර ඇති සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරයේ දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. Loan run average total cost curve LRATC වක්‍රය. ආදරණීය දුවේ පුතේ, අවසාන වශයෙන් ඇයි මේ දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය ප්‍රාත්තරයකවත් වහන්තරාවක හැඩය අරන් තින්නේ? දිගු කාලයේදී නිෂ්පාදන ආයතන හීනවන පරිමාණානුකූල ඵල නීතියට මුහුණ දෙන නිසා. මෙන්න මේ විදියට ආදරණීය දුවේ පුතේ, නිෂ්පාදන පිරිවැය කියන පාඩම නිමාවට පත් වෙනවා. මේ නිෂ්පාදන පිරිවැය කියන පාඩමෙන් 2020 උසස් පෙළ විභාගයට ඉලක්ක කළ හැකි ප්‍රශ්න 4ක් වෙනත් ඒකකයක් විදියට අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ආයුබෝවන්. ඔබ සැමට ස්තුතියි.